කෝල්බ්‍රුක් කොමිසමේ හා මෝගන් කමිටු වාර්තාවෙහි අධ්‍යාපන යෝජනා සංසන්දනය කරන්න. මෙන්න මේ ප්‍රශ්නේ තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. කවුරු හරි ලියපු කෙනෙක් ඉන්නවද උත්තරේ හරි නැත්නම් විස්තර හොයපු කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ටිකක් අද මේ ප්‍රශ්නේ විතරක් වගේනේ අපිට කතා කරන්න වෙන්නේ. ඒක නිසා ටිකක් ඉක්මනට කතා කරමු නේද? වැඩි වෙලා ගන්න නැතුව අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. මම මේකේ සාරාංශයක් කියන්නම්. මිස්ලා අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. මේ ඒත් එක්කම ඔයාලගේ මොඩියුල් එකට අපි විශ් කරනවා හොඳට ඒක කරගන්න. අපි බලමු කෝල්බ්‍රුක් යුගය කියන්නේ 1796 ඉඳලා 831 වෙනකන් යුගය. මේ කාලේ WMG කෝල්බ්‍රුක් තමයි මේකේ සභාපති වුණේ. කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණේ. එතකොට 1832 ඉඳලා 866 යුගය. ඒක තමයි කැමරන් යුගය. එයා මේ නීතිවේදියෙක්. මෙයත් මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ සමාජිකයෙක්. එතකොට මේ ප්‍රතිසංස්කරණය ලංකාවේ පරිපාලනය හා අධිකරණය ගැන හොයන්න තමයි මේ කොමිසම පත් කෙරුවේ. ඊට අමතරව අධ්‍යාපනය හා ආගමික ආයතන ගැන හොයන්නත් ඒවා බලලා නිර්දේශ කරන්නත් මෙයාලට පැවරුණා. එතකොට මෙයාලා අධ්‍යාපනය ගැන මෙන්න මේ ගැටලු හඳුනා ගත්තා. මේ කොමිසමේ නිගමන අතර රජයෙන් දෙන අධ්‍යාපනයේ දුර්වල බව පෙන්වලා දුන්නා මෙන්න මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාවෙන්. ඒත් එක්කම මේකට හේතු තමයි පාසල්වල පරිපාලනයේ දුර්වල වෙන එක. ගුරුවරුන්ගේ අදක්ෂ බව, අධීක්ෂණයකින් තොරව ඉගැන්වීම, සිංහල හෝ දෙමළින් එහෙම නැත්නම් ස්වභාෂාවෙන් ඉගැන්වීම. මිෂනාරි අධ්‍යාපනය බෙහෙවින්ම ප්‍රශංසා කරලා තිබුණා මේ වාර්තාවේ. ඒත් එක්කම සුදේශීය පූජකතුමාන්ලා පන්සල්වල හා පාසල්වල ලබා දුන්න අධ්‍යාපන ක්‍රමයක් කීයකටවත් නොවටිනා බව ප්‍රකාශ කරමින් ඒක ප්‍රතික්ෂේප කරලා දුන්නා. අපේ ස්වභාෂා අධ්‍යාපනය පන්සල්වල පිරිවෙන්වල දුන්නේවා තුට්ටුවකටවත් මායිම් කරලා තිබුණේ මේ ප්‍රතිසංස්කරණ කමිටුව කොමිසම. ඊටකොට මෙයාලා මේ යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. මෙන්න මේක වැදගත් වෙයි. අධ්‍යාපන පරිපාලන කටයුතු වලට පාසල් කොමිසමක් පත් කළ යුතුයි කියලා නිර්දේශයක් මෙන්න මේ කොමිෂන් එකෙන් දුන්නා. අධ්‍යාපන පරිපාලනයේට පාසල් කමිටුව. ඊළඟට මුලින් ඉඳලම ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්වන්න ඕන පාසල් වල ස්වභාෂාව අවශ්‍ය නැහැ කියන එක මෙයාලා නිර්දේශ කරා. ස්වභාෂාව අනවශ්‍යයි, ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනවිය යුතුයි කියලා. ඉංග්‍රීසි උගන්වන්න පුහුණු කරන්න ප්‍රධාන ආයතනයක් කොළඹ පිහිටවිය යුතුයි කියලා මෙයාලා තීරණය කරා. ඉංග්‍රීසි උගත් ස්වදේශිකයින් ලංකාවේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය ඉන්නවා නම් එයාලා රජයට බඳවා ගත යුතුයි කියන එක මේ සමගම යෝජනා කරා. එතකොට මේ යෝජනා බ්‍රිතාන්‍ය රජයට යවුවා. ඒක ඉහළින්ම එයාලා පිළි අරගෙන ලංකාවේ මේවා ක්‍රියාත්මක කරන්න නියෝග දුන්නා. ඊට පස්සේ මේ වන විට මේ අලුත් ආණ්ඩුකාරයෙක් එනවා රොබර්ට් විල්බර්ට් හෝටන් කියලා. එයා 1834 සියලු පාසල් පරිපාලනයට පාසල් කොමිසමක් පත් කෙරුවා. මේ කොමිසමේ සමාජිකයෝ පූජකවරුන් හා රජයේ නිලධාරීන් විදියට තමයි බඳව ගත්තේ. එතකොට ප්‍රධාන කොමිසම උපකමිටු 4කට ලංකාවේ ප්‍රධාන නගර 4ක පිහිටවලා තියෙනවා. මහනුවර, ගාල්ල කන්නංගර මැතිතුමාගේ අධ්‍යාපන ක්‍රියාවලියට අවතීර්ණ වෙන ඕන ගාල්ල පැත්තෙන්. ඊට පස්සේ යාපනය සහ ත්‍රිකුණාමලය. මහනුවර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය. ඊට පස්සේ මේ කෝල්බ්‍රුක් අපේක්ෂා කරපු විදිහටම ඉංග්‍රීසි අධ්‍යාපනයේ නගා සිටවන්නයි ඉගැන්වීම් මාධ්‍ය ඉංග්‍රීසි බවට පත් කරන්නයි මෙන්න මේ කාර්ය නිසා හැකියාව ලැබුණලු. ඒත් එක්කම ඉංග්‍රීසි අනිවාර්ය වී ස්වභාෂා අධ්‍යාපනය තව තවත් බිඳ වැටුණා. ඔන්න විශේෂ ලක්ෂණයක්. ඉංග්‍රීසි අනිවාර්ය වෙලා ස්වභාෂා විෂය බිඳ වැටුණා. ඒත් එක්කම 836 දී කොළඹ ඇකඩමිය දියුණු කරලා ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරුවරුන් පුහුණු කරන්න ආයතනයක් බවට පත් කරා. කොළඹ ඇකඩමිය දියුණු කරලා 836 දී ඉංග්‍රීසි උගන්වන ගුරුවරු පුහුණු කරන තැනක් බවට පත් කෙරුවා. එතකොට ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලය හා සම්බන්ධව කටයුතු කරන ආයතනයක් බවටත් මේක පත් කරලා තියෙනවා. උපාධි දෙන ආයතනයක් ලෙස කල්කටා විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙලා මේ ආයතනේ උපාධි ලබා දෙන්නත් තීරණය කරා කියලා කියනවා. ඒත් එක්කම මේවා සිදු කරන අතර ප්‍රශංසාවට පත් වූ මිෂනාරි අධ්‍යාපනය රට තුල වඩාත් ව්‍යාප්ත වුණා. මිෂනාරි අධ්‍යාපනය ස්වභාෂා අධ්‍යාපනය නැවතිලා මිෂනාරි අධ්‍යාපනය රට තුල ව්‍යාප්ත වුණා.
ඒ වුණාට මෙහි අසාර්ථක බව වැඩි කල් යන්න කලින් පෙනුණා. ඒකට හේතුව තමයි රාජ්‍ය නිලධාරීන්ට තමන්ට අදාළ රාජකාරී ප්‍රමුඛ වීම නිසා කොමිසමේ කටයුතු සොයා බැලීමට වෙලාවක් තිබුණේ නැහැ. අමතර වැඩක් තමයි කොමිසමෙන් දීලා තිබුණේ. ඒ වැඩ කරන්න කාලයක් රජයේ නිලධාරීන්ට තිබුණේ නැහැ. අනිත් එක තමයි කොමිසමේ සමාජිකයන් අතර මතභේදාව. එංගලන්ත සභාවේ පූජකතුමන්ලට විශේෂ තැනක් ලැබීම අනෙක් අය අප්‍රසාදයට ලක්වීම නිසා සමහර අය කොමිසම මගහැරියා. එංගලන්තයට සුද්දන්ට විතරයි හොඳ තැන තියෙන්නේ. අපිට නෑ එහෙම තැනක් කියලා සමහරු කොමිසමෙන් මගහැරියා. එතකොට අප්‍රසාදයට ලක් වෙනවා. ඒ හින්දා මේක බිඳ වැටෙන්න හේතු වුණා. මේ හේතු හින්දා 841 මැකන්සි ආණ්ඩුකාරතුමාට සිදු වුණා කොමිසම විසුරුවා හරින්න. මැකන්සි ආණ්ඩුකාරතුමා කොමිසම විසුරුවා හැරියා 1841. මධ්‍ය පාසල් කොමිසම ලෙස අලුත් කොමිසමක් අධ්‍යාපන පරිපාලනයට මෙයා එකතු කරා. අන්න සියලු පාසල් පරිපාලනයට ආපු අර කොමිසම වෙනුවට මධ්‍ය පාසල් කොමිසම කියලා අලුත් පරිපාලන කොමිසමක් මෙයා හැදුවා. එතකොට කොමිසමේ නිත්‍ය සමාජිකයන් 9යි ලේකම් හා රජයේ පාසල් පරීක්ෂක ලෙස ඔවුන්ගෙන් අයෙක් බ්‍රිතාන්‍ය රජයෙන් වැටුප් ගෙවලා පත් කෙරුවා. කොමිසමේ ලේකම් හා රජයේ පාසල් පරීක්ෂක කියන තනතුර තමයි බ්‍රිතාන්‍ය මිනිස්සයාට හම්බ වුනේ. මේ කාලේ ලංකාවේ අධ්‍යාපනයේට නව වැඩ ටිකක් කරලා තියෙනවා. දේශීය විභාග පවත්වලා තියෙනවා. රජයේ නොවන පාසල් වලට ආධාර දීලා තියෙනවා මිෂනාරි පාසල් වලට. මධ්‍යම පාසල් ලෙස නව පාසල් වර්ගයක් ආරම්භ කරලා තියෙනවා. එතකොට මූලික පාසල්, මිශ්‍ර පාසල්, බාලිකා පාසල්, සුභාෂා පාසල් මේ කාලේ අධ්‍යාපන ආයතන ලෙස ක්‍රියාත්මක කරලා තියෙනවා. මූලික, මිශ්‍ර, බාලිකා, සුභාෂා. එතකොට 1841 මැකන්සි ආණ්ඩුකාරතුමා යටතේ බිහි වුණු පාසල් වර්ග 5ක් ඇහුවොත් එහෙම කෙටි ප්‍රශ්නයකට ඔන්න ඔය ටික අපිට වැදගත්. මූලික, මිශ්‍ර, බාලිකා, සුභාෂා. එතකොට කොළඹ පිහිටි මේ ඇකඩමිය උසස් රැකියාව සඳහා ශිෂ්‍යයන් පුහුණු කරන ආයතනයක් ලෙස පවත්වාගෙන ගියා. ඒකේ ගුරු පුහුණු සිද්ධ වුණා. සුභාෂා ගුරුවරු පුහුණු කිරීමට බිහි කළ අංශය නෝමල් පාසල ලෙස නම් කරලා තියෙනවා. කොළඹ ඇකඩමිය නෝමල් පාසල කියන්නේ සුභාෂා ගුරුවරු පුහුණු කරපු තැන. 855 මධ්‍ය පාසල් කොමිසම ක්‍රියා විරහිත උපදේශක සභාවක් බවට පත් වුණා. එතකොට 58 දී සුභාෂා ගුරුවරුන් පුහුණු කරමින් තිබුණු නෝමල් පාසල වහලා දැම්මා. හේතුව තමයි සුභාෂා පාසල් අන්තයටම පිරිහිලා ගිහිල්ලා තිබුණා. ළමයි නැති වෙලා තිබුණා ඒ වගේ. ඒ හින්දා මේක වැහුවා. මේ අතර මිෂනාරි පාසල් වේගයෙන් ව්‍යාප්ත වෙන්න කටයුතු වෙලා සම්පාදනය වෙලා තිබුණා. සමාගම් පාසල් එකිනෙකාට තරඟ කර පාසල් බිහි කරන්න පටන් අරන් තිබුණා. එතකොට මේ යුගයේ මිෂනාරි පාසල් බලෙන් ආගම දරුවන්ට බලෙන් දීලා බලෙන් ආගමට හරව ගන්න පාසල් බවට පත් වෙලා තිබුණා. එතකොට සමාජ මේ සම්බන්ධව දැඩි විවේචනයක් එල්ල වෙලා තිබුණා. එතකොට ඒ කාලේ තමයි හෘද සාක්ෂි වගන්තියේ දෙමෝපියෝ හදවතට එකඟව ඕනෑම ආගමක් ඉගෙන ගත්තට කමක් නැහැ කියලා ලිපියක් දෙන්න ඕන ඒ පාසල් වලට දරුවෝ ඇතුළත් කරනකොට. එතකොට ඒ වාගේ පාසල් වලට තමයි රජයෙන් ආධාර දීලා තියෙන්නේ. ඒක හැබැයි ඒ ලියුම ඉංග්‍රීසියෙන් දෙන්න ඕන. මේකට කියන්නේ හෘද සාක්ෂි වගන්තිය කියලා. එහෙම වුණොත් විතරයි ඒ මිෂනාරි පාසල් වලට දරුවෝ දාන්න පුළුවන් වුනේ. එතකොට මේ ගැහැණු අයට මේ පාන්තාවට මේ පාසල් වලට යන්න සමාජය ඉඩ දුන්නේ නැහැ. සමහර හිතවත්කාර පිරිමි පාසල් මේ පිරිමි පාසල් වලට ගිහිල්ලා ආගම වැළඳගෙන ඉගෙනගෙන තියෙනවා. මේ සමහර මේ හිතවත් පිරිමි මේ මිෂනාරි පාසල් වලට ගිහිල්ලා ආගමත් වැළඳගෙන ඒ වගේ ඉගෙනගෙන හොඳ තැන් වලට ඒ කාලේ ගියා කියලා කියනවා. මේ හේතුවට විසඳුමක් දෙන්න ඕන හින්දා බ්‍රිතාන්‍ය රජය 861 මධ්‍ය පාසල් කොමිසම මගින් මිෂනාරි පාසල් වලට ආධාර දීමේ ආගම ඉගැන්වීමේ සම්බන්ධව තිබුණු හෘද සාක්ෂි වගන්තිය කියන චක්‍රලේඛය නිකුත් කරලා තියෙනවා. එතකොට 1861 අධ්‍යාපනයේ සම්බන්ධව හෘද සාක්ෂි වගන්තිය ඕනම ආගමක් ඒ පාසලෙන් ඉගෙන ගන්න පුළුවන් කියන වගන්තිය මේකට එකතු කරලා තිබුණා. එතකොට මේකේ ප්‍රතිවිපාකයක් විදිහට තමයි අනපේක්ෂිත විදිහට මිෂනාරි පාසල් රජයේ ආධාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරා. මිෂනාරි පාසල් මේ මිෂනාරි සමාගමේ මේ කාලය වන විට ඉතා ප්‍රබල වෙන්න වුණ එක තමයි මේකට හේතුව. මිෂනාරි පාසල් කිව්වා උඹලගේ සල්ලි අපිට එපා. ඊට පස්සේ මධ්‍ය පාසල් කොමිසම වාගෙම
රජයේ හා ස්වභාෂා පාසල් අතර ස්වභාෂා පාසල් විදිහටම මධ්‍ය පාසල් පල්ලහැට වැටුණා. මධ්‍ය පාසල් කොමිසම වගේම රජයේ හා ස්වභාෂා පාසල් ගොඩාක් පල්ලහැ මට්ටමට අන්තගාමී මට්ටමට පිරිහුණා. මේ සල්ලි ප්‍රතික්ෂේප කරලා මිෂනාරි සමාගම් වෙනම ගියා. ඒ හින්දා මේ මධ්‍ය පාසල් ඔන්න විනාශ වෙන්න පටන් ගත්තා. මේ නිසා 865 දී ලංකාවේ අධ්‍යාපනය ගැන හොයා බලලා අධ්‍යාපන සංවර්ධනයක් ඇති කිරීමට කොමිසමක් පත් කරන්න කියලා ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ ඒකත් ඡන්දයෙන් යෝජනාවක් ඉදිරිපත් කරා. ඒක බ්‍රිතාන්‍ය රජයට යවුවා. ඒ යෝජනාව ව්‍යවස්ථාදායකය සභාවට දේශීය උගතෙක් වන එම් කුමාරසාමි මහත්තයා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ සලකලා බලලා බ්‍රිතාන්‍ය අධ්‍යාපනය වෙනුවෙන්ම පත් කළ කොමිසම් සභාවක් විදිහට ඔන්න ඊළඟ ප්‍රශ්නේ තියෙන මෝගන් කොමිෂන් සභාව. එහෙම නැත්නම් මෝගන් ප්‍රතිසංස්කරණ 1966 පසු ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණය කරන්න දායක වෙනවා. එතකොට පෝල් බෘක් කොමිෂන් එකේ තිබුණු අර විශේෂ ලක්ෂණ ටික තමයි අර මම කිව්වේ. එතකොට මෙතන මෝගන් යුගය කියන්නේ එතකොට 867 ඉඳන් 1899 දක්වා යුගය. එතකොට ආර්.එෆ්. මෝගන් කියන නීතිඥයා මෝගන් කමිටුව සභාපති විදිහට ඒ කමිටුවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන්ම පත් කළ කොමිසම් සභාවක් තමයි මෝගන් කොමිසම. බ්‍රිතාන්‍ය හා ඉන්දියාවේ ඇති වුණු වෙනස්කම් ලංකාවේ මෝගන් යුගයට ගොඩක් බලපාලා තියෙනවා. එතකොට මේ මෝගන් කමිටුවට 58 බ්‍රිතාන්‍ය නිව්කාසල් කොමිසමෙන් හොඳ මූලික අධ්‍යාපනයක් සමාජයේ සියලු දෙනාටම දිය යුතුයි කියලා පිළිගත්ත එක බලපෑවා. ඒත් එක්කම 1862 බ්‍රිතාන්‍ය නීති ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් වුණා. ඒ අනුව රජයේ නොවන පාසල් වලට ආධාර ලබා දෙන්න යාලා අනුමත කරා. අන්න ඒකත් බලපෑවා මේ මෝගන් කමිටුවට. ඒත් එක්කම මේ වන විට බ්‍රිතාන්‍ය රජයේ නිර්බාධවාදී, ඒ කියන්නේ රජයේ බාධා වලින් තොරව නිර්බාධවාදී ක්‍රමයේ විවේචනයට ලක් වුණු හින්දා රාජ්‍ය සුබසාධනය කරා ගමන් කිරීමේ වැඩසටහනක් තිබුණා. අන්න ඒක මේ මෝගන් කමිටුවට ප්‍රධාන වශයෙන් බලපෑවා. මේට සමකාලීනව ඉන්දියාවෙත් වෙනස් වීම් 5ක් සිද්ධ වුණා. ඒකත් මෝගන් කමිටුවට බලපෑවා. පළවෙනි එක මේ තමයි 1854 ඉන්දියාවේ අධ්‍යාපනය සඳහා චාල්ස් වූඩ් කමිටුව මගින් අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කෙරුවා. ඒ වූඩ් සංදේශය කියලා කියනවා. එතකොට ඒකේ අධ්‍යාපනයේ රජයේ වගකීමක් කියලා කිව්වා. සාමාන්‍ය ජනයාගේ අධ්‍යාපනයේ මාධ්‍ය ස්වභාෂාව විය යුතු අතර ඉංග්‍රීසි මාධ්‍ය ඉල්ලා සිටින ටික දෙනෙකුට ඒක සීමා වෙන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ අධ්‍යාපනය සඳහා මිෂනාරි සමාගම් වලට ආධාර ලබා දෙන්න ඕන කියලා කිව්වා. ඉන්දියා අධ්‍යාපනය පරිපාලනය ඉන්දීය අධ්‍යාපනයේ පරිපාලනය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ඇති කරන්න ඕන කියලා ඔන්න වූඩ් සංදේශය තිබුණා. මේක ගොඩාක් බලපෑව මෝගන් වාර්තාව. මේ පසුබිම යටතේ මෝගන් කමිටුව ලංකාවට විද්‍යානුකූල තොරතුරු හොයලා බලලා වාර්තාවක් දුන්නා. ඒ තොරතුරු සෙවීමට දත්ත එක්රැස් කරන්න මෝගන් කමිටුව ක්වෙස්චනියා එකක් හැදුවා. මේකේ ප්‍රශ්න 43යි. එතකොට මේ 43 දෙනෙකුට ලංකාවේ පුද්ගලයෝ 43 දෙනෙකුට මේක ක්වෙස්චනියා එක දුන්නා. මේකෙන් එක්කෙනෙක් සිංහල. හැබැයි ඔහු බෞද්ධයෙක් නොවිය යුතුයි. දෙමළ එක්කෙනෙකුටවත් දුන්නේ නැහැ. එතකොට මේ හින්දා ස්වදේශී අදහස් මෝගන් කමිටුවට නියම විදිහට ගියේ නැහැ කියලා ඒ දවස්වල චෝදනාවක් තිබුණා. ඒ වුණාට දෙමළ එක්කෙනෙකුට දුන්නේ නැහැ. නෑ. සිංහල එක්කෙනෙකුට දුන්නා. හැබැයි ඔහු බෞද්ධයෙක් නොවිය යුතුයි. දෙමළ එක්කෙනෙක්වත් මෙතනින් තෝරගත්තේ නැහැ. අනිත් අය සේරම සුද්ධෝ. ඒ සුද්ධ වුණාට හැබැයි මේ මිනිස්සු ලංකාවේ අධ්‍යාපනය ගැන නිවැරදි තොරතුරු ටික මේ කමිටුවට දුන්නා. එතකොට මේ ප්‍රශ්නාවලියේ තිබුණේ ලංකාවේ පැවති අධ්‍යාපනය මේ ප්‍රශ්නාවලියේ තොරතුරු අනුව ලංකාවේ පැවති අධ්‍යාපනය ඉතා පහත් බවක්, ඊට අමතරව මූලික අධ්‍යාපනය, බාලිකා අධ්‍යාපනය, ප්‍රායෝගිකව අධ්‍යාපනය යොදා ගැනීම ඉතා දුර්වල කියලා මෙයාලා වාර්තාවේ දුන්නා. ඒත් එකම ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන්න නොදීම මේක ලංකාවේ ප්‍රබල ගැටලුවක් කියලා යාලා මතු කරලා දුන්නා. ඊට පස්සේ වුන් යෝජනා කරලා තිබුණා ප්‍රාථමික අධ්‍යාපනය හෝ රජයේ මගින් අඩුම තරමේ බාලාංශ පන්ති වලටවත් ප්‍රාථමික අධ්‍යාපනයවත්
රජය මගින් කළ යුතුයි කියන එක. ඒත් එක්කම මේ ගැටලුවට අනුව මෝගන් කමිටුව යෝජනා මාලාවක් ඉදිරිපත් කරා ඔන්න ලංකාවේ අධ්‍යාපනය ගැන. අධ්‍යාපනයේ ස්වභාෂා මාධ්‍යයක් විය යුතුයි කියන එක. පොදු ජනයාගේ අධ්‍යාපන මාධ්‍ය ස්වභාෂාව විය යුතුයි. ඒත් ඒක ප්‍රාථමික අධ්‍යාපනයට සීමා කරලා ද්විතීක හා උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් කරන්න ඕන කියලා මෙයාලා කිව්වා. ඒ යුගයේ එය විවේචනය වුණා. ස්වභාෂාව වෙනුවට ඉංග්‍රීසි මාධ්‍ය ආදේශ කිරීම නොගැලපෙන බව KW විල්ස්ෆර්ඩ් කියන රජයේ වෛද්‍යවරයා කිව්වා. එවකට හිටපු WJ සෙන්ඩල් නම් පාඨශාලා පරීක්ෂක ඒකට විරුද්ධ වෙලා සිංහල භාෂාව අභාවයට යන භාෂාවක් කියලා ඒකට ජීවය දෙන එක අනුවන වැඩක් කියලා ප්‍රකාශ කරා. 867යි 68යි විතර මේ මතය ඉදිරිපත් කරා මෙයාලා. ඊට පස්සේ ඔන්න දෙවනි අධ්‍යාපන යෝජනාවලිය අධ්‍යාපන පරිපාලනය ගැන යෝජනාවක් ඉදිරිපත් කරා. රටේ අධ්‍යාපන පරිපාලනයට පොදු ඉගැන්වීම් දෙපාර්තමේන්තුවක් තියන්න ඕන කියලා මෙයාලා ප්‍රකාශයට පත් කරා. එතකොට මේ වන විට අධ්‍යාපන පරිපාලනය සිදුුනේ මධ්‍ය පාසල් කොමිසම යටතේනේ. මේ දෙපාර්තමේන්තුවට රජයට වගේ කියන අධ්‍යක්ෂකවරයෙක් යටතේ ක්‍රියාත්මක කරලා වසරකට පවුම් 1000ක් විතර යාට පඩියක් දුන්නා. මේ මෙහෙම අධ්‍යක්ෂකවරයෙක් යටතේ මේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණා. සෑම දිස්ත්‍රික්කයකම රටේ භාවිතා වූ භාෂා දෙකක්වත් දන්නා පරීක්ෂකයෙකු බැරින් පත් කරගන්නත් තීරණය කරා. තුන්වෙනි එක තමයි රජයේ නොවන පාසල් වලට ආධාර දෙන එක. මේ ආධාර ලබා දීමට තවත් මේ ආධාර ලබා දීම තවත් පුළුල් කරලා තියෙනවා. පුළුල් කරන්න කියලා උපදෙස් දුන්නා. හෘද සාක්ෂි වගන්ති යටතේ මේකට ආධාර දුන්නේ කලින්. එතකොට මෝගන් කොමිසම මේ වගන්ති අතහැර හොඳ ලෞකික අධ්‍යාපනයක් ලබා දීම සෑම පාසලකටම මේ ලෞකික අධ්‍යාපනයක් දෙන සෑම පාසලකටම ආධාර දෙන්න මෙයාලා තීරණය කරා. ඕනෑම ආගමික හෝ සුබ සාධන සංවිධානයක් පවත්වාගෙන යන පාසල් වලට ආධාර ලබා ගැනීමට මිෂනාරි සමාගම් ලැබූ ජයග්‍රහණයක් තමයි මේක. ඕනෑම ආගමික හෝ සුබ සාධක සංවිධානයක් පවත්වනවා නම් ඒ පාසලට රජෙන් ආධාර දුන්නා. මේක තමයි මිෂනාරි සංගම් ලැබූ ලොකුම ජයග්‍රහණය. එතකොට මේ රජයේ නොවන පාසල් වලට මෙතෙක් ආධාර ලැබුණේ මදුරාසියේ තිබුණු අර ලෞකික අධ්‍යාපනය පමණක් දෙන එහෙම නැත්නම් ස්ථිර කළමනාකරුවෙකු පමණක් සිටින වාර්ෂික පරීක්ෂණයකින් පසු ප්‍රතිඵල මත ආධාර දෙන ක්‍රමයක් එහෙම නැත්නම් රජයේ ආධාර මදි නම් ගාස්තු ආය කළ හැකි බව වගේ දේවල් තමයි මේ පාසල් වල ක්‍රියාත්මක වුනේ. ඒ වූඩ් සංදේශයට ඇතුළත් කොන්දේසි අනුව ලංකාවේ පාසල් වලට ආධාර දෙන්න තීරණය කරා. ඒ කියන්නේ ලෞකික අධ්‍යාපනය දෙනවා නම් සල්ලි දෙනවා, ස්ථිර කළමනාකරුවෙකු පමණක් ඉන්නවා නම් සල්ලි දෙනවා, වාර්ෂික පරීක්ෂණයේ ප්‍රතිඵල හොඳයි නම් සල්ලි දෙනවා. රජයේ ආධාර මදි නම් ඕනනම් පිටින් ගාස්තු අය කරගන්න පුළුවන් මේ ආයතන වලට. ඒ කියන්නේ මිෂනාරි පාසල් වලට. මේක වූඩ් සංදේශයෙන් අපිට ඇතුළත් වුණා. ඊළඟට බාලිකා අධ්‍යාපනය. මේ බාලිකා අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න බාලිකා පාසල් නැති ප්‍රදේශවලට බාලිකා පාසල් පිහිටවල ඒ වගේ අධ්‍යාපනය ප්‍රායෝගික පැත්තට යොමු කරන්න තීරණය කරා. එතකොට මිෂනාරි ක්‍රමයේ එක ඒකාධිකාරයක් ලෙස කාන්තා අධ්‍යාපනය පැවැත්වීම ගැටලුවක් වන හින්දා රජයේ වැනි පාසල් පිහිටුවා අධ්‍යාපනයෙන් නගා සිටවන්න යෝජනා වුණා. එතකොට බාලිකා පාසල් වලට එන බාලිකාවන්ගේ මුදල් අය නොකිරීමට පැමිණෙන අයට තෑගි දීම වැනි ක්‍රියාමාර්ග කරලා මොටිවේට් කරන්නත් මෙයාලා යෝජනා කරා. ඊට පස්සේ අධ්‍යාපන ආයතන සංවර්ධනය. අධ්‍යාපන ආයතන 5ක් සංවර්ධනයට යෝජනා වුණා. එතකොට පළවෙනි එක තමයි ද්විභාෂා පාසල් අලුතින් ආරම්භ කරලා එක් භාෂා මාධ්‍යයක සිට අනිත් භාෂා මාධ්‍යයට මාරු වීමට පහසුකම් ලබා දිය යුතුයි කියලා තීරණය කෙරුවා. එතකොට මීට කලින් ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වෙනමත් ස්වභාෂා පාසල් වෙනමත් නැතිබුණේ. මේ යෝජනාව හොඳයි කියලා පිළිගත්තා. මේ පාසල් වල ගාස්තු වැඩි කරලා විෂය මාලාව ප්‍රායෝගික කිරීම සිද්ධ කරලා තියෙනවා පසු කාලේ. දෙවැනි එක තමයි මධ්‍ය පාසල් ප්‍රායෝගික හා වාණිජ්‍ය අධ්‍යාපනය ලබා දිය හැකි පරිදි සංවර්ධනය කිරීම. පුහුණු ඉංග්‍රීසි ගුරුවරයෙකු විදුහල්පති ලෙසත් මේ ඉස්කෝලවලට පත් කරලා තියෙනවා. එතකොට මධ්‍ය පාසල් වල ඉගෙන ගන්න දරුවන් පාසලකින් එක අයෙක් බැගින් තෝරාගෙන ඇකඩමියට ශිෂ්‍යත්ව ලබා දීමට යෝජනා වෙලා තියෙනවා. ඒත් එකම කොළඹ ඇකඩමිය දියුණු කරලා තියෙනවා. කොළඹ ඇකඩමිය පිළිබඳ අලුත් යෝජනාව කොළඹ ඇකඩමිය හා ඊට අනුබද්ධ රැජින විද්‍යාලයට උසස්ම පාසලක් සේක සංවර්ධනය කරලා තියෙනවා. රැජින විද්‍යාලය ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලය එක්ක සම්බන්ධ කරලා උපාධි ලබා දෙන විදියට කටයුතු කරලා තිබුණා. මෝගන්ට අනුව රැජින විද්‍යාලයේ වසා කල්කටා විශ්වවිද්‍යාලය සමග තිබූ සම්බන්ධතාවයේ වසා දැම්මිය යුතු බව තීරණය වුණා. මේ යෝජනාව නිසා විශ්වවිද්‍යාල හා ඉන්දියානු අධ්‍යාපනය සඳහා එක්ක තිබුණු සම්බන්ධතාවය නිමා වුණා.
ඒ වෙනුවට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්ව ලබා දීලා කොළඹ ඇකඩමියේ දක්ෂ සිතුන් ඉහළට යොමු කළ යුතුයි කියලා තීරණය කරා. එතකොට කොළඹ ඇකඩමියෙන් කෙලින්ම යවලා තියෙන්නේ මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට එංගලන්තයේ. ඒත් එක්කම කර්මාන්ත මේ පාසල් බිහි කරලා තියෙනවා. කර්මාන්ත පාසල් ඇති කරලා වෘත්තීය පුහුණුවට දරුවෝ යොමු කරලා තියෙනවා. විධිමත් අධ්‍යාපනය අතහැර යන අයට මේ රැකියාවලට පුහුණුවක් ඇති කරන්න මේකෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා. මිෂනාරි අධ්‍යාපනය යටතේ පාසල් කීපයක් තිබිලා තියෙනවා. රජයේ ආධාරය යටතේ කොළඹ එක් පාසලක් තිබිලා තියෙනවා. එම පාසල දියුණු කරලා එහි භාරකාරීත්වය රජයට බාර ගැනීමට යෝජනා වෙලා තියෙනවා. මේ පාසල් මගින් වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න අපිට වැදගත් දෙයක් ගුරු පුහුණුව ඇති කරලා තියෙනවා. ගුරු පුහුණුව සඳහා ආයතන සංවිධානය සංවර්ධනය කරලා තියෙනවා. නෝමල් පාසල නැවත ආරම්භ කරලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ගුරුවරු පුහුණු කළ යුතු බවට කොළඹ ඇකඩමියට ඒක සම්බන්ධ කළ වීම යෝග්‍යයි කියන එක මේ කමිටුවේ යෝජනාවක් වෙලා තියෙනවා. ඒ එක්කම කොළඹ කර්මාන්ත පාසලට සම්බන්ධව ස්වභාෂා ගුරුවරු පුහුණු කිරීමට පාඨමාලාවක් ආරම්භ කිරීමට යෝජනා වෙලා තියෙනවා. එතකොට ගුරු පුහුණු අවශ්‍යතාවය ලංකාවට ඉතා දැඩිව බලපාලා තියෙන බව සෙන්ඩල් පාඨශාලා පරීක්ෂක විසින් පෙන්වා දුන්නු හින්දා තමයි මේ ටික ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ ගුරු වෘත්තියට යොමු වන ආධුනිකයන් සඳහා පුහුණුවකට කිසිම ආයතනයක් ඒ වෙනකොට තිබුණේ නැහැ. තම සේවය පිළිබඳ කිසිවක් දැන හිඳලා නැහැ ගුරුවරු. එතකොට Tamanට දැනුමක් නැතිව උගන්වන්නේ කොහොමද කියන එක එයාලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒ හින්දා ගුරු පුහුණුව මෙයාලට ලබා දීලා තියෙනවා. එතකොට ගුරු පුහුණුව සමග ගුරු වැටුප් වැඩි කරන්න ඕන කියලා මෙන්න මේ මෝගන් කොමිසම නිර්දේශ කරලා තියෙනවා. එතකොට මේ මෝගන් වාර්තාව බ්‍රිතාන්‍ය රජයේ පිළි අරගෙන ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෝජනා වෙලා තියෙනවා. මේක ලංකා අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් කියලා කියනවා. 869 බොදු ඉගැන්වීම් දෙපාර්තමේන්තුව ආරම්භ කරලා ප්‍රථම අධ්‍යක්ෂක විදිහට ටීඑස් ලෝරි මහත්තයා පත් කරලා එවලා තියෙනවා. ඔහුටත් අර පවුම් 1000ක වැටුපක් දුන්නා. රටේ අධ්‍යාපනය සම්බන්ධ සියලු කටයුතු ලෝරිට පැවරුණා. ගුරුවරු පත් කරන්න, වැටුප් ගෙවන්න, විෂයමාලා හදන්න, පොත් ලියන්න, ලී බඩු උපකරණ සපයන්න, විභාග පවත්වන්න, සහතික නිකුත් කරන්න, පාසල් පරීක්ෂා කරන්න, ආධාර දෙන්න, අලුත් පාසල් බිහි කරන්න, රජයට පවරා ගන්න පාසල්, මේ සියලු කාර්යයන් මෙයාට පැවැත්ලා තියෙනවා. 871 ගම්සභා ආඥාව මගින් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සහ නඩත්තුව ගම්සභාවට පවරලා තියෙනවා මේ මෝගන් යුගයේ. ඒත් එක්කම මෝගන් යෝජනාව හින්දා කොළඹ ඇකඩමිය දියුණු වෙලා විෂයමාලාව පුළුල් වෙලා උසස් විද්‍යාලයක් බවට පත් වෙලා තියෙනවා. 1890 රාජකීය විද්‍යාලය ලෙස කොළඹ ඇකඩමිය හඳුන්වලා තියෙන්නේ ඒකයි. ඊට පස්සේ මෝගන් යෝජනා නිසා සුභාෂා අධ්‍යාපනය දියුණු වෙලා තියෙනවා. සුභාෂා අධ්‍යාපනයට හොඳ තැනක් ආවා මෝගන් යෝජනා හින්දා. මේවා සිදුවන අතරතුර 879 අලුත් අධ්‍යක්ෂවරයෙක් පත් වෙලා තියෙනවා වාස් ප්‍රෑස් කියලා. මොහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මොහු පැමිණිලා අධ්‍යාපනයේ වෙනස්කම් කීපයක් කරනවා. පාසල් පරීක්ෂණ සේවාව ප්‍රතිසංස්කරණය කරනවා. පාසල් අයිති ප්‍රදේශ භූගෝලීය ලෙස බෙදා වෙන් කරනවා. ගුරුවරු හා පාසල් වර්ග කරනවා. පාසල් වල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන්න කටයුතු කරනවා. ආධාර මුදල් ලබා දීමේ නීති සංශෝධනය කරනවා. බ්‍රිතාන්‍ය රජය මගින් පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ ලංකාවේ පවත්වන්න කටයුතු කරනවා. ඒත් එක්කම 896 දී අධ්‍යාපන මණ්ඩලයක් පත් කරලා ආධාර ලබන පාසල් ගැන අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් එක්කම 884 මේවා සිද්ධ වෙන අතරේ අධ්‍යාපනය සම්බන්ධව අංක 33 දනන පනත සම්මත වෙනවා. මේකෙන් ගම් සභාවලට පාසල් ඉදිකිරීමේ බලය හා නගර සභාවලට අධ්‍යාපන බද්දක් අය කිරීමේ බලය ලබා දෙනවා. එතකොට මේක හින්දා ඔන්න මහජන විරෝධතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ක්‍රමෙන් මේ විදිහට තමයි ඉදිරියට යන්නේ. එතකොට මේ දෙක හතර කියපු වැදගත් කරුණු සංසන්දනාත්මකව ලියන එක තමයි වෙන්නේ. අරකේ ස්වභාෂාව පාගල අයින් කරනවා, ඉංග්‍රීසි භාෂාව ගන්න, මේකේ ස්වභාෂාවට තැනක් දෙනවා. අරකේ මේ වෙනම මධ්‍ය පාසල් කමිටුවක් පත් කරනවා, මේකේ ඊට අමතරව වෙනම කමිටුවක් පත් කරනවා. කොළඹ ඇකඩමිය අරකේ දියුණු කරනවා, මේකෙදි කොළඹ ඇකඩමිය දියුණු කරලා පාසලක් බවට පත් කරලා බ්‍රිතාන්‍යයට දරුවන් යවලා උපාධි ලබා දෙන්න කරනවා. ඔන්න ඔය වාගේ ඔය කියපු කරුණු අනුව කාරණා 7-8ක් හොයාගන්න පුළුවන් වෙයි. සම්පූර්ණ සාරාංශයක් මම ඔයාලට කිව්වා. ජනකස හරි වැදගත් කරුණු කාරණා ගොඩක් කිව්වා. ගොඩක් ස්තුතියි.
සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද කෝල්බ්‍රූක් කොමිසම සහ මෝගන් කමිටුව කියන දෙක පිළිබඳව සහ ඒ අතර තියෙන සම්බන්ධය. එතකොට මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තේරුම් ගන්න හැමෝටම උපකාරයක් වෙයි. පොඩ්ඩක් ඒ ගැන සර්. ඔව් සර්. මේ මෙතනදී කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණයකදී යන්නේ කෝල්බ්‍රූක් යුගයේදී කෝල්බ්‍රූක් කැමරන් කියන දෙන්නා එකතු වෙලා මේ ලංකාවේ අධ්‍යාපනය සහ අධිකරණ පද්ධතිය මේ ටාගට් කරගෙන තමයි මේ කොමිසම පත් කරන්නේ. ඊට අමතරව අධ්‍යාපනය හා ආගමික ආයතන ගැන හොයලා බලන්න මෙන්න මේක පත් කරනවා. එතකොට මේකෙදි යෝජනා කරනවා මෙයාලා ඒ කියන්නේ කෝල්බ්‍රූක් ආදිපාද තුමා සභාපති කරලා WMG කෝල්බ්‍රූක් තුමා සභාපති කරලා කැමරන් මහත්තයා ඒකේ සමාජිකයෙක් කරලා බ්‍රිතාන්‍යෝ ලංකාවට එවනවා මේ අපේ මිනිස්සු උද්‍යෝග අපේ මිනිස්සු කිව්වා අපිට ඉගෙන ගන්න ඕනේ අපිට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියලා යම් කිසි කැරල්ලක් ඇති වීගෙන ආවා. මේක මර්ධනය කරන්න එංගලන්තය එව්වා කමිටුවක්. ඒක තමයි කෝල්බ්‍රූක් කැමරන් කමිටුව. එතකොට මේ කොමිසම ලංකාවේ ඇවිල්ලා මෙයාලා ලංකාව තුල මේ කරුණු එක්රැස් කරලා මෙන්න මෙහෙම විසඳුම් හා යෝජනාවලියක් ඉදිරිපත් කරා. මම මේ අධ්‍යාපනය සම්බන්ධ ටික කියන්නම්. අධ්‍යාපන පරිපාලන කටයුතු වලට පාසල් කොමිසම කියලා එකක් පත් කරන්න කියලා බ්‍රිතාන්‍යයට කිව්වා. ඒත් එක්කම මේ සිංහල භාෂාව වැඩක් ඇති භාෂාවක් නෙමෙයි මේක පිරිහිලා යන භාෂාවක්. ඒ හින්දා මෙහි අධ්‍යාපනය නගා සිටවන්න ඉංග්‍රීසියෙන් උගන්වපල්ලා කියලා බ්‍රිතාන්‍යයට බල කෙරුවා. ඒත් එක්කම ඉංග්‍රීසි උගන්වන්න නම් ඉංග්‍රීසි උගන්වන අය එංගලන්තෙන් ගේන්න බෑනේ ලංකාවේ ඉන්න අය ටික ට්‍රේන් කරන්න ඕනේ. ඒකට කොළඹ ඉංග්‍රීසි ගැන්වීම පුහුණු කිරීමේ ආයතනයක් පිහිටවන්න කියලා මෙයාලා ඒ රජයට බල කරා. ඒත් එක්කම ඉංග්‍රීසි උගත් අය රජයට බඳවගෙන ගුරුවරු විදියට පත් කරන්න තීරණය කරා. මෙන්න මේවා මේ යෝජනා ටික තමයි කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණයෙන් ප්‍රධාන වශයෙන් මෙයාලා කිව්වේ අධ්‍යාපනය සම්බන්ධව. ඊට පස්සේ මේක බ්‍රිතාන්‍යයෙන් බොහොම ඉහළින් පිළිගත්තා. පිළි අරගෙන ඒ කාලේ සියලු පාසල් පරිපාලනයට පාසල් කොමිසම කියලා එකක් පත් වුණා. ඔන්න කෝල්බ්‍රූක් එකේ ප්‍රධානම හැරවුම් ලක්ෂය පාසල් කොමිසම පත් වුණා. අරකේ පත් උනේ මධ්‍ය පාසල් කමිෂන් එක. එතකොට පාසල් කොමිසම පත් කරලා මේක සමාජිකයෝ ගානක් පත් කරලා ප්‍රධාන උපකමිටු 4කට ලංකාවේ ව්‍යාප්ත කෙරුවා. මහනුවර, ගාල්ල, යාපනයේ ත්‍රිකුණාමලයේ. එතකොට ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නංවන්න මේ යෝජනා වුණ එක මේ කෝල්බ්‍රූක්ගේ අදහස වුණෙත් මේකමයි. එතකොට ඒකට හොඳම සාධකයක් වුණා කමිටු වාර්තාව. ඒකෙන් හින්දා 836 කොළඹ ඇකඩමිය දියුණු කරලා ඉංග්‍රීසි උගන්වන ගුරුවරු පුහුණු කරන තත්ත්වයටපත් කෙරුවා. එතකොට මේක ඉන්දියාවේ කල්කටාත් එක්ක සම්බන්ධ කරලා උපාධි දෙන ආයතනයක් බවට පත් කරා. එතකොට රට තුල වඩාත් ව්‍යාප්ත කරලා මේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් වුණා කියලා මේක හින්දා විස්තර වෙනවා. එතකොට මේ අර ඊට පස්සේ 1941 මැකන්සි ආණ්ඩුකාරයා ආවන් පස්සේ එයාට සිදු වුණා මේ කොමිසමට විරුද්ධතාව ඇවිල්ලා අර රජයේ නිලධාරීන්ට එයාලගේ වැඩ ආස්සේ මේ කොමිසමේ වැඩ කරන්න බෑ. කොමිසමේ සමාජිකයෝ අරගන්න පටන් ගත්තා. එතකොට එක එක්කෙනාව තක්සේරු කරගන්න පටන් ගත්තා. ඒ හින්දා 841 මැකන්සි මේක විසිරෝලා දැම්මා. ඊට පස්සේ මධ්‍ය පාසල් නගා සිටවන්න අන්න මධ්‍ය පාසල් කොමිසම කියලා ආයේ කොමිසමක් ආවා. එතකොට අතන ආවා පාසල් කොමිසම. ඒක මේ සමාජිකයන්ගේ අක්‍රියතාවයේ නිසා ඊට පස්සේ ආවා මධ්‍ය පාසල් කොමිසම කියලා මේ පාසල් පරිපාලනයට අලුත් කොමිසමක් ආවා. මේකේ සමාජිකයෝ ගාන වැඩි කරලා මේක මේ කාවට මේ වග කියන කොමිසමේ ලේකම් කෙනෙක් හා පාසල් පරීක්ෂක කෙනෙක් පත් කරගෙන ඉදිරියට ගියා. මේ කාලේ ලංකාවේ අධ්‍යාපනයට මේ වැඩ ටිකක් කෙරුවා. දේශීය විභාග පවත්වුවා. රජයේ නොවන පාසල් වලට ආධාර මිෂනාරි පාසල් කියලා පාසල් කොමිසම ආයේ මෝගන් වලින් නේද? මෝගන් එකේ කොමිෂන් දෙකයි. එකක් තමයි පාසල් කොමිසම 834. 841 මේකට විරුද්ධතාවය ඒ කියන්නේ කොමිසම අතරම කට්ටිය කචල් දාලා මේ 841 මැකන්සි ආණ්ඩුකාරයා මේක විසිරෝලා මධ්‍ය පාසල් කොමිසම හැදුවා. ඒකෙන් තමයි දේශීය විභාග පැවැත්වුවේ. මිෂනාරි පාසල් වලටත් ආධාර දෙන්න තීරණය කරේ ඒකෙන්. ඊට පස්සේ මධ්‍ය පාසල් කියලා අලුත් ඉස්කෝලා ටිකක් මේකෙන් ඇතුල් කරා හැදුවා. එතකොට මේ මැකන්සි ආණ්ඩුකාරයා යටතේ 841 තවත් පාසල් 5ක්
ඇති වුණා. මූලික පාසල්, මිශ්‍ර පාසල්, බාලිකා පාසල්, සුභාෂා පාසල්. ඊට පස්සේ කොළඹ ඇකඩමිය අර ගුරුවරු පුහුණු කරන්න ඉංග්‍රීසියෙන් පුහුණු කරන්න ගත්ත ඇකඩමිය උසස් රැකියාව සඳහා ශිෂ්‍යව පුහුණු කරන්නත් පුළුල් කරලා දියුණු කරා. ගුරු පුහුණුවක් සිදු වුණා. මේ ස්වභාෂා පුහුණුව ලංකාවේ උගන්වපු සිංහල භාෂාව පාලි භාෂාව උගන්වපු ගුරුවරුත් අරගෙන පුහුණු කරන්න වෙනම කෑල්ලක් හැදුවා නෝමල් පාසල කියලා. මේක හැදුවේ කොළඹ පිහිටි ඇකඩමිය තුලමයි. ඊට පස්සේ 855 මධ්‍ය පාසල් කොමිසම ක්‍රියා විරහිත උපදේශක සභාවක් බවට පත් වුණා. හේතුව තමයි මේ දේශීය පාසල් අන්තයටම පිරිහිලා ගියා. ළමයි නැති වුණා. ඒ වෙලාවේ මිෂනාරි පාසල් ටික නැගිට්ටා. එයාලා තරඟ කර කර එක සමාගම් හරහා ප්‍රයිවට් ස්කූල්ස්, ඉන්ටර්නැෂනල් ස්කූල්ස් මේ ඇති කෙරුවා. මේ වෙලාවේ මේ බලෙන් මේ දරුවෝ ආගමට මිෂනාරි ආගමට බඳව ගන්න පුරුවන් වුණා. ඒ හෘද සාක්ෂි වගන්තිය කියලා චක්‍රලේඛයක් 861 මේ මධ්‍ය පාසල් කොමිසම විසින් මිෂනාරි පාසල් වලට ලබා දුන්නා. මිෂනාරි පාසල් වලට එයාලා මුදල් ලබා දුන්නේ මේ හෘද සාක්ෂි වගන්තිය කියන එක ඉංග්‍රීසියෙන් ලියලා අත්සන් කරලා දුන්නෝ දරුවෝ ඉන්න පාසල් වලට පමණයි. ඒතකොට මිෂනාරි පාසල් වලට ළමයි යන්න පුළුවන් උනේ මේ ලියුමට අත්සන් කරලා. අනපේක්ෂිත විදියට මේ හින්දා මිෂනාරි පාසල් රජයෙන් ආධාර ගත්තා. මේ ආධාර මේ ආගම ඉගන්නන්න ඕන කියන එක ආගම ඉගන්නන්න ඕන කියන එක මිෂනාරි පාසල් වලට බල කරලා ඔව් අපේ හාමුදුරුවෝ අනේ චුට්ටක් අර කියා ඒකවල කට් වෙලා ගියා මේ අහුන් නැතුව ගියා සර් කියපු දේ අවසාන අර කලින් එකේ අවසාන එකෙත් දැන් මිෂනාරි පාසල් වලට අපේ හාමුදුරුවනේ මිෂනාරි පාසල් වලට බලෙන් ආගමට දරුවෝ හරවන පාසල් බවට මේවා පත් කෙරුවා මිෂනාරි පාසල්. මොකද මිෂනාරි පාසල් ස්වදේශීය පාසල් බිඳ වැටිලා මිෂනාරි පාසල් නගා සිටුණා. ඒ හින්දා තමයි අර කමිසමත් නැතුව ගියේ. 1858 දී ස්වභාෂා ගුරුවරුන් පුහුණු කරපු අර නෝමල් පාසලත් වහලා දැම්මා. එතකොට ස්වභාෂාව අන්තයටම ස්වභාෂා ඉස්කෝල පිරිහිලා ගියා. මිෂනාරි ටික නැගිට්ටා. එතකොට මේකෙදි දරුවෝ ආගමට හරවන්න මිෂනාරි කට්ටිය ක්‍රියාත්මක වුණා. ගෑනු අයට මේ ඉස්කෝල වලට යන්න දුන්නේ නැහැ. හිතුවක්කාර පිරිමි හිතවත්කම් මාර්ගයෙන් මේ පාසල් වලට ගිහින් ඒ ආගම වැළඳගෙන ඉගෙනගෙන තියෙනවා. මේ හේතුවට විසඳුමක් දෙන්න ඕන කියලා බ්‍රිතාන්‍ය තීරණය කරපු ඉඳලා 861 මධ්‍ය පාසල් කොමිසමෙන් කිව්වා මිෂනාරි පාසල් වලට ආධාර ලබා දෙන්නේ උඹලා ආගම උගන්වීම සම්බන්ධ හෘද සාක්ෂි වගන්තිය කියන චක්‍රලේඛයට අනුගත වෙනවා නම් පමණයි කිය. ආගම ප්‍රචාරයනේ උන්ගේ මූලික හරය බ්‍රිතාන්‍යයන්ගේ. එතකොට ඒක කරනවා නම් විතරයි මිෂනාරි පාසල් වලට සල්ලි දෙනවා කියලා කිව්වේ මධ්‍ය පාසල් කොමිසමෙන්. ඊට පස්සේ ඒකේ ප්‍රතිවිපාකයක් විදියට අනපේක්ෂිත විදියට මිෂනාරි පාසල් රජයේ ආධාර ලබා ගැනීම අපිට එපා කිව්ව උඹලගේ සල්ලි. මේ වෙනකොට මිෂනාරි සමාගම් ලංකාවේ ඉතා ප්‍රබල විදිහට ව්‍යාප්ත වෙලා තිබුණා. අර පාසල් දිනුන එයාලා සල්ලි එකතු කරගෙන ඒවා කරලා එයාලා ප්‍රබල වෙලා හිටියා. එතකොට මිෂනාරි සමාගම් ප්‍රබල වුණා. මේකෙන් පස්සේ මධ්‍ය පාසල් කොමිසම වාගේම රජයේ හා ස්වභාෂා පාසල් ඉතාම පහත් තත්ත්වයට පැවැටිලා ගියා. රජයේ එතකොට සුද්දන්ගේ ඉස්කෝල ටිකයි ස්වභාෂාව ඉගන්වු ඉස්කෝල ටිකයි නැත්තටම නැති වෙලා ගියා. මිෂනාරි ටික විතරක් ඉතුරු වුණා. 865 ඊට පස්සේ මේ හේතුව හින්දා අධ්‍යාපනය ගැන හොයලා බලන්න අධ්‍යාපන සංවර්ධනයක් ඇති කරන්න කොමිසමක් පත් කරන්න ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය තීරණය කෙරුවා. ඒක තමයි අපේ ඊළඟ මෝගන් ප්‍රතිසංස්කරණ. ඒ ටික තේරුණාද? කෝල්බ්‍රුක් කොමිසමේ ඒ ටික හින්දා ඉස්සරලාම මේ නැවත සාරාංශ කරනවා නම් මේ අපේ ටීචර්ලා මට කියන්නකෝ දැන් මම කියනවට වැඩිය හොඳයි. කොහොමද ඉස්සරලාම උනේ?
කෝල්බෘක් පැත්ත ලියා ගන්නකො. කෝල්බෘක් ප්‍රතිසංස්කරණයක් ඕන කියලා කිව්වේ කොමිසමේ කිව්වා රජයෙන් දෙන අධ්‍යාපනය දුර්වලයි කියලා. පාසල් වල පරිපාලනය දුර්වලයි, ගුරුවරු දුර්වලයි. මේ හින්දා තමයි මේක විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළේ කෝල්බෘක් කැමරන්. ඒකෙන් ප්‍රධාන විසඳුම් ටිකක් දුන්නා. අධ්‍යාපන පරිපාලන කටයුතු වලට පාසල් කමිසමක් පත් කරන්න කියලා. පස්සේ මේ පාසල් කමිසම මධ්‍ය පාසල් කමිසම බවට පත් වුණා. එතකොට මුල සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් අනවශ්‍යයි කියලා. ඉංග්‍රීසියෙන් උගන්විය යුතුයි කියන එක ස්වභාෂාව අනවශ්‍යයි කියන එක දුන්නා. ඊට පස්සේ ඉංග්‍රීසි උගන්වන අය පුහුණු කරන්න කොළඹ ආයතනයක් පිහිටවන්න ඕන කියලා කිව්වා. මොකද්ද කියලා කිව්වේ නෑ ආයතනයක් ඕන කියලා. ඉංග්‍රීසි උගත් ස්වදේශිකයෝ රජයට බඳව ගත්තා.